තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. සදහැවත්නි, කුසලයේ නිසාම බැබලෙන ජීවිත, අකුසලයේ නිසාම අයහපතට හේතුවන වග සිහිපත් කරගනිමින් සාදු චරිතයක් නිර්මාණය කරගන්නට ඔබට සද්ධර්මයෙන් මඟ කියා දෙන පින්වත් හෝරාවක් පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් ආරම්භ කරන්න සෝදානම් වන මොහොත. දේශකයන්න් වහන්සේ ප්‍රථම කොට নমස්කාර පූර්වකව අපි පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්මරත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නයි. මනාව ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන මෙලව ජීවිතය නිවැරදි කරගන්නවා වගේම පරලෝ ජීවිතයේ සුගතිගාමී කර ගැනීමටත් උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම සඳහාත්
මේ ධර්ම ශ්‍රවණානිසංසය කියන කුසල කර්මය හේතු වෙන බව භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක්ම උතුම් බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම ධර්ම ශ්‍රවණය කිරීම ඉතා උතුම් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව ඇතුළතදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගමු. ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න මේ මැදිරිය තුල සිටින පිරිසටත් ධර්මයට කැමති ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට උතුම් යහපතක් සිදු කිරීමේ පරමාර්ථය ඇතුවත් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දායක පින්වත් පිරිස මේ ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මුළු රටටම මුළු ලෝකෙටම දානය කරන්න කටයුතු කිරීම තුළ අති උතුම් සද්ධර්ම දානමය පින්කම මුදුන්පත් කරගන්නවා. ධර්ම දානය තුලින් ලැබෙන ආනිසංසය මෙච්චරයි මෙපමණයි කියලා අපිට සීමා කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පවා සක්‍ර දේවේන්ද්‍රයන්ට දේශනා කොට වදාළේ හැම දානයක්ම අභිභවනය කළ යම් දානයක් වෙත්නම් ඒ වෙන කිසිවක් නෙමෙයි මේ උතුම් ධර්ම දානයයි කියලා. ඒ ශ්‍රේෂ්ඨ පින්කම සිදු කරලා රැස් කරගන්න උතුම් කුසලයක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා අපි යලිත් ප්‍රාර්ථනා කරමු. පින්තුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන තවත් උතුම් ගාථා රත්නයක්. යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජහයිනෝ. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ තරමක් වයස ඉක්ම ගියපු 30 දෙනෙක් ශාසනය පැවිදි වෙන්න තීරණය කරලා බුදුරජාණන් වහන්සේටත් කරුණ දක්වලා භාග්‍යතුන් වහන්සේගේ අවසරය ඉල්ලගෙන පැවිදි වුණා. යම් ප්‍රමාණයක් මේ වෙනකොට වයස ගෙවිලා තියෙන නිසා උන්වහන්සේලා කල්පනා කළා ග්‍රන්ථ ධූරය හදාරන්න අපිට තවත් කාලයක් නැහැ. ඒ නිසා අපි කෙලින්ම විදර්ශනා ධූරයට යොමු වෙමු කියලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා පස්සේ කාලේ කමඨහන් ඉල්ලගෙන වනාන්තරගත වෙන්න තීරණය කළා. උන්වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ විමසුවා මොන වනාන්තරයටද වඩින්නේ කියලා. ස්වාමීනි, අපි අහවල් වනාන්තරයට තමයි වඩින්නේ කියලා වඩින ප්‍රදේශයේ පිළිබඳව කරුණු සඳහන් කළා. ඒ වෙලාවේ අපි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට කමඨහන් ලැබලා දීලා වඩින්න අවසරත් දීලා මතක් කළා යන ගමන් සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහිලා යන්න කියලා. උන්වහන්සේලා සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. සාරිපුත්තයන් වහන්සේ අහුවා, ආයුෂ්මතුන්ලා මේ ප්‍රදේශයට වැඩම කළේ ඇයි? මං ඉන්න තැනට ආවේ ඇයි? ස්වාමීනි, අපි භාවනා කරන්න කමඨහන් ඉල්ලගෙන වනාන්තරගත වෙන්නයි හිතුවේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහිලා මේ ගමන යන්න කියලා. සරියුත් මහරහතන් වහන්සේ කල්පනා කළා මගේ සම්බුදු පියාණන් නිකරුණේ නම් කෙනෙක් මම ළඟට එවන්නේ මොකක් හරි හේතුවක් මෙතෙන්ට තියෙන්න ඕනේ. ඒ කාරණාව ආවර්ජනය කරලා උන්වහන්සේ දැනගත්තා මේකයි හේතුව කියලා. උන්වහන්සේට වන්දනා කරලා ඒ භික්ෂුන් වහන්සේලා පිටත් වෙන්න හදනකොට
සැරියුත් මහරහතන් වහන්සේ ඇහුවා සාමණේර නමක් එහෙම ඉන්නවද ඔය අතර කියලා. නෑ ස්වාමීනි කියලා සඳහන් කළා. එහෙනම් සාමණේර නමක් එක් කරගෙන යන්න කිව්වා. උන්වහන්සේලා සඳහන් කළා ස්වාමීනි සාමණේර නමක් එක්ක යන එක අපිට කරදරයි. අපි යන කටයුත්ත මුදුන්පත් කරගන්නයි අපිට ඕනේ. පොඩි නමක් එක් කරගෙන ගියහම උන්වහන්සේ ගැන ලොකු වගකීමක් තියෙන්න ඕනේ. ඒක අපිට බාධාවක් කියලා සඳහන් කළා. නමුත් සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළ ආයුෂ්මතුන්ලා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේලා මන් ළඟට යොමු කළේ මෙතනින් සාමණේර නමක් ඔබ වහන්සේලාට ලැබෙන්න ඕන නිසායි. ඒ නිසා උන්වහන්සේත් වැඩමවාගෙන යන්න කියලා සංකිච්ඡ කියන සාමණේරයන් වහන්සේ උන්වහන්සේලාට ලබා දුන්නා. මේ සංකිච්ඡ සාමණේර කියන්නේ කවුද කියන කාරණාව අපිට හරි වටිනවා. රජගහ නුවර එක සිටු කුමාරියක් විවාහ වෙලා ටික කාලෙකින් රෝගාතුර වෙලා මරණයටපත් වුණා. හැබැයි ඇය මරණයටපත් වෙනකොට ඒ දරු ගැබක් පිළිසිඳ ගත්ත කාන්තාවක්. මවත් එක්ක දරුවත් මැරෙන්න ඇති කියලා පිරිස හිතන්න ඇති. ඇගේ දේහය සොහනට ගෙනහිල්ලා ආදාහනය කළා. නමුත් ගිනිදැල් නිමීගෙන යනකොට මේ අය දැක්කා අර කාන්තාවගේ මුළු ශරීරෙම දැවිලා. නමුත් කුස විතරක් ඉතුරු වෙලා. ඒ නිසා මේ අය නැවතත් ඒ ඉතුරු වෙච්ච කුස ප්‍රදේශයේ එළියට අරගෙන උල් වලින් ඇන්නා. ඇනලා බැලුවම කිසි විශේෂත්වයක් නැහැ. නමුත් අර එක හෙලිපාරක් මේ පුංචි දරුවගේ ඇහැ ළඟින් තුවාල කරගෙන ගියා. මේ අය ආපහු සැරයක් ඒ කුස ආය ගිනි අඟුරු ගොඩේ දාලා ගිනි අඟුරු වලින් වහලා ගියා. ආය පහවදා උදේ සෑය නිමලා එතන කටයුතු ඉවර කරන්න යනකොට මේ අය දැක්කේ හරියට නිකන් රත් පියුමක් උඩ වැඩ ඉන්නවා වගේ අර ගිනි මැලේ උඩ මේ කුමාරයා තාම ජීවත් වෙමින් ඉන්නවා. අම්මගේ කුස ඔක්කොම දැවිලා. නමුත් දරුවා ඉන්නවා. පුදුමයටත් පත් වෙලා බීතියටත් පත් වෙලා දරුවා අරගෙන ගියා. මේ තරම් ගින්දරෙන් දෙපාරක් පුලුස්සලත් මොහු දැවුන්නේ නැත්තේ ඇයි කියන කාරණාව නිමිත්ත පාඨකයෝ ළඟට ගිහිල්ලා විමසහම ඒ අය සඳහන් කළා මේ දරුවා ගෙදර තියාගත්තොත් ඔබලාට හිඟමන තමයි උරුම වෙන්නේ. හැබැයි මේ දරුවා පැවිදි කළොත් 500ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ලෝක සත්වයාට හිතසුව පිණිස උන්වහන්සේ හැසිරෙනවා. මේ ඥාති පිරිස මේ දරුවා කුමක් හෝ වේවා කියලා බොහොම හොඳට හදලා පෝෂණය කළා. ළමා වයසේ සමහර වෙලාවට අනික් අයත් එක්ක සෙල්ලම් කරන්න ගියහම රණ්ඩු සරුවල් කරගන්නවා. එතකොට අනික් ළමයි බනිනවා. උඹේ අම්මා ගිනි ගොඩේ දාලා පුච්චනකොට තමයි ඔබ හම්බුනේ කියලා. ඉතින් ওই කාරණාවත් දැනගෙන සංවේගය ඇති වෙලා ඥාතීන්ට ඒ කාරණාව කියලා මට මහාන වෙන්න ඕනේ කියලා කරුණු දක්වහම ඒ අය මේ දරුවා ගෙනහිල්ලා සරියුත් මහරහතන් වහන්සේට තමයි බාර කළේ. සංසාරේ කොයිතරම් පිං පුරලා තිබුණද කියන කාරණාව සඳහන් කරනවා. පැවිදි කරන්න කෙස් බාන අතරේ සිව් පිළිසිඹියාපත් මහරහත් භාවය ලැබුවා කියලා. 7 අවුරුදු වයසේ. ඒ මහරහතන් වහන්සේ තමයි දැන් මේ භික්ෂූන් වහන්සේලාත් එක්ක පිටත් කරලා හරින්නේ. මොකද බුදුරජාණන් වහන්සේ බැලුවා මේ භික්ෂූන් වහන්සේලාට මේ වනාන්තරයේදී කරදරයක් වෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ දැක්ක යාචකයෙක් නිසා උන්වහන්සේලාට ලොකු කරදරයක් වෙනවා. ඒ කරදරෙන් බේරන්න ඕන නිසා තමයි සරියුත් මහරහතන් වහන්සේ ගාවට පිටත් කළේ. දැන් එතකොට එතන 39යි සාමණේර නමයි 31 නමයි වනාන්තරයට වැඩම කරන්න යනකොට බොහෝ දුර යොදුන් 120 ගාණක් පමණ උන්වහන්සේලා දුර ගමන් කරලා ගෙවල් දහසක් පමණ තියෙන ප්‍රදේශයක වනලැහැවක් හොයාගත්තා. පිඬුසිඟා වඩින්න ගොදුරු ගමක් තියාගෙන.
නමුත් ඒ ප්‍රදේශයේ බොහෝම සතුටින් උන්වහන්සේලාට වස් ආරාධනා කළා. ඒ ආරාධනාවත් පිළි අරගත්තා. වස් සමාදන් වෙලා ළඟම වන ලැබේ උන්වහන්සේලා සාකච්ඡා කරගත්තා. අපි ගෙවල් දොරවල් අත්හැරලා ආවේ සංසාරයෙන් එතර වෙන්නයි. පිඬුසිඟා වඩින වෙලාවත් හවස වත් පිළිවෙත් කරන වෙලාවත් හැර දෙදෙනෙක් එකතැන කතා බහ කරමින් ඉන්න අවශ්‍ය නැහැ. සියලු දෙනාම අපි පැවිදි වුණ කාර්ය මුදුන්පත් කරගන්න වෙහෙසෙමු කියලා. තම තමන්ට කුටි හදාගෙන තිබුණා. කුටි සකසලා දීලා තිබුණා. අනික හැම වෙලාවෙම මේ කුටි ඇතුළට වෙලා භාවනා කළා. යම් කෙනෙකුට කිසියම් කරදරයක් අපහසුයක් දැනුනොත් භික්ෂූන් වහන්සේලා රැස් කරවන්න නාද කරන gediya ගහන්න කියලා කිව්වා. දවසක් උන්වහන්සේලා පිණ්ඩපාතේ වැඩලා ගඟ ළඟට ඇවිල්ලා පැන් සැනහිලා වෙලාව බලනකොට දානි වළඳන වෙලාව ළඟයි. ඒ හින්දා ගඟේ හෙවණැලි වල වැලි තලාව මතම වාඩි වෙලා දානි වැළඳුවා. ඒ ප්‍රදේශයේ එක වයසක පුද්ගලයෙක් තමන්ගේ දුව ගාව ඉඳලා දුවගේ ගෙදර කණ්ඩ යමක් නැති නිසා අනිත් දුවගේ ගෙදර යනකොට මේ ස්වාමින් වහන්සේලා දැකලා එතෙන්ට ආවා. කෑම කන වෙලාවේ ආපු නිසා කොළපතක් කඩාගෙන එන්න කියලා හැම භික්ෂූන් වහන්සේ නමක්ම මේ අසරණ මිනිසයාට බත් කට දුන්නා. එතකොට බත් කටවල් 31ක් හම්බුණා. ඒ ආහාරය අනුභව කරනකොට ඔහු කල්පනා කළා මට ජීවිතේ කවදාවත් මේ වාගේ ප්‍රණීත ආහාර වේලක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. එහෙම හිතලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේලාට හැමදාම මෙහෙම දානෙ ලැබෙනවද? උන්වහන්සේලා සඳහන් කළා ලැබෙනවා. මෙයා කල්පනා කළා වෙන කොහෙවත් මොකටද යන්නේ? ස්වාමින් වහන්සේලාගෙන් අවසරය ඉල්ලගත්තා උන්වහන්සේලාට අපෝපස්ථාන කර කර උන්වහන්සේලාගේ ළඟ ඉන්න. මාස කීපයක් හිටියා. ඔහු ගැන කියන්නේ කිසි වරදක් නැහැ. ඔය අතරේ මොහුට හිතුණා දුව බලන්න යන්න ඕන කියලා. ස්වාමින් වහන්සේලාට කීවොත් යන්න දෙන එකක් නැහැ කියලා නොකියම පිටත් වුණා. කැලේ මැද්දෙන් යනකොට හොරු පිරිසක් මේ කැලේට ඇවිල්ලා කැලේ ඉන්න වන දෙවියෙකුට බාරයක් වෙලා තිබ්බා. අපි ඉස්සරලාම මිනිහෙක් මරලා ඒ මිනිහාගේ ලෙයින් සහ මසින් දෙවියන් පුදනවා කියලා. හරියටම මේ මිනිසයා තමයි අල්ලගත්තේ. දුව බලන්න යන ගම. ඒ මිනිසයා අල්ලලා බැඳලා ගිනි ගොඩවල් ගහලා දැන් කඩු ආදිය රත් කරනවා. මේ මිනිහා ඇහුවා මොකටද? උඹ මරලා මේ දෙවියන් පුදන්නයි අපි හදන්නේ. ඒ වෙලාවේ කිව්වා මම හිඟන්නේ. මම පිරිසිදු නැති අපිරිසිදු මිනිහෙක්. මං වාගේ යාචකයෙකුගේ ලෙයින් මසින් දෙවියෝ සතුටු වෙන එකක් නෑ. හැබැයි එහෙම නෙමෙයි මේ වනල හැබි ටිකක් එහාට වෙන්න ඊටාම ලස්සන ශරීර තියෙන පිරිපුන් ශරීර තියෙන භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් ඉන්නවා. එයින් කෙනෙක් මරලා ගිනි දෙවියන් පිදුවොත් නැත්නම් මේ දෙවියන් පිදුවොත් දෙවියොත් සතුටු වෙයි. අසත්පුරුෂකමක හැටි. මේ මිනිස්සයත් අඬගහගෙන මෙතෙන්ට ගියා. කවුරුවත් පේන්නේ නැති නිසා ඇහුව කෝ කියලා. ආන් අර gediya ගහන්නකො එතකොට එයි කිව්වා. අවේලාවේ gediya නාද කරනකොට උන්වහන්සේලා කල්පනා කළා කාට හරි කරදරයක් වෙන්නේ. සියලු දෙනා වහන්සේලාම කුටි වලින් එළියට ආවා. පිරිස දැකලා මොකද කියලා අහපුවාම සඳහන් කළා මෙයා තමයි අපිට තැන පෙන්වුවේ. දෙවියන් පුදන්න කෙනෙක් මරන්න අරන් යන්නයි ආවේ. දැන් භාග්‍යතුන් වහන්සේ එදා දැකපු කාරණාව සම්පූර්ණ වෙලයි තියෙන්නේ. යාචකයෙකුගෙන් කරදරයක් වෙනවා කියලායි භාග්‍යතුන් වහන්සේ දැක්කේ. එතන හිටපු වැඩිමහලුම ස්වාමීන් වහන්සේ සඳහන් කළා ආයුෂ්මතුන්ලා එහෙනම් දැන් අපිට කරදරයක් ඇවිල්ලා තියෙනවා. මෙතන වැඩිමහල්ලා මමයි. සහෝදර පිරිසට කරදරයක් වුණාම වැඩිමහල්ලා තමයි ඒකට මුහුණ දෙන්න ඕනේ. මම මේගොල්ලොත් එක්ක යනවා. ඔබ වහන්සේලගේ කාර්යය සම්පූර්ණ කරගන්න. එතන දෙවණියට වැඩිමහලු කෙනා සඳහන් කළා නෑ ස්වාමීනි. ඔබ වහන්සේ මේ අය බලාගෙන වැඩ ඉන්න ඕනේ. ඔය බර මගේ කර උඩයි තියන්න ඕනේ.
තුන්වෙනි ස්වාමීන් වහන්සේ, හතරවෙනි ස්වාමීන් වහන්සේ, 30 වෙනි ස්වාමීන් වහන්සේ ගාවට යනකම් දැන් සියලු දෙනාම හොරුත් එක්ක යන්නල හැතිය. මම යන්නම් කිය. මෙන්න මේ වෙලාවේ 7 අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේ ඇවිල්ලා කියනවා නෑ ස්වාමීනි. ඔබ වහන්සේලා නෙමෙයි යන්න ඕනේ මමයි. උන්වහන්සේලා සඳහන් කළා නෑ. ඔබ සාරිපුත්තයන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. ඔබ මේ වාගේ මූණ දුන්නා කියලා කිව්වොත් උන්වහන්සේ අපිට චෝදනා කරයි. ඔබ වැඩේ ඉන්න අපි යන්නම් කියලා. නෑ ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේලා මගේ ගුරු සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට එව්වෙත් සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේලා ළඟට මම එව්වෙත් ඔබ වහන්සේලාගේ ආරක්ෂාවට. මේ ගමන යන්න ඕනේ මමයි. උන්වහන්සේ නවත්තන්න බැරි වුණා, හොරුත් එක පිටත් වුණා. අර ස්වාමීන් වහන්සේලාගේ ඇස් වලින් කඳුළු වැක්කිරෙනවා. මේක තවත් ඉවසන්න බැරි නිසා නායක ස්වාමීන් වහන්සේ හොර නායකයට කතා කරලා කිව්වා මේ ඉන්නේ බොහොම පුංචි දරුවෙක්. ඔබලා කඩු මුවහත් කරනකොට මේ දරුවා බය වෙයි. ඒ හින්දා දරුවට පේන්නේ නැති තැනකට ගිහිල්ලා ඔබලගේ කඩු මුවහත් කරගෙන වැඩේ කරගන්න එහෙනම්. මෙයා සූදානම් නේකට කියලා. හා කියලා පොරොන්දු වෙලා එහෙමම කළා. සාමණේරයන් වහන්සේ ඝාතනය කරන තැනට ගෙනihin තිබ්බා. උන්වහන්සේ ධානයට සමවැදුණා. හොර නායකයා කඩු පහරක් එල්ල කළා. නමුත් කඩුව දෙකට නැමුණා. කඩු පාර වැදුන්නේ නැහැ. නැවත වතාවක් කඩුව කෙලින් කරගෙන ඊළඟ කඩු පහර එල්ල කරනකොට මේ කඩුව මිට ගාවට ඇකිලිලාම ගියා. හොර නායකයා කල්පනා කළා ගල් කණුවකට කෙටුවොත් ගල් කණුවත් කැපෙනවා මගේ කඩුවෙන්. නමුත් මේ පුංචි සාමණේරයන් වහන්සේගේ ගෙල සිඳලන්න මගේ කඩුව අපොහොසත්. මේකේ මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. හොර නායකයා උන්වහන්සේගේ පාදමූලයේ වැටිලා සමාව ඉල්ලලා කරුණු දැනගෙන උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළා ස්වාමීනි අපිත් ඔබ වහන්සේ යන පාරේ මරන් යන්න කියලා. අනික් හොරුන්ගෙනුත් ඒ කාරණාව ඇහුවා. ඒගොල්ලොත් කැමතියි. මහාන කරන්න කිව්වා. මහාන කරන්න කිව්වට දැන් සිවුරු වස්ත්‍ර මොකවත් කැලේ නැහැ. රතු පාට මැටි අරගෙන දිය කරලා මේ අය ඇඳගෙන හිටපු වස්ත්‍ර ඒ දිය කරපු මැටි බඳුන් වලට දාලා මැටි වල කහට වස්ත්‍ර වලට ඇල්ලුවාට පස්සේ ඒ වස්ත්‍ර ආයෙ සෝදලා ඒ වස්ත්‍ර අන්දලා පොරවලා පැවිදි කරවගෙන අර ස්වාමින් වහන්සේලා ළඟට ගියා. මගේ ස්වාමින් වහන්සේලා කණ්ඩායම මේ වෙනකොටත් කඳුළු හලහල ඉන්නවා. උන්වහන්සේලාගේ කමටහන මුදුන්පත් වෙන්නේ නැහැ. මම ගැන බොහොම දුකෙන් ඉන්නේ. උන්වහන්සේලාට මම කරදරයක් නැතුව ඉන්න බව කියන්න ඕනේ කමටහන මුදුන්පත් කරගන්න. ළඟට ගිහිල්ලා ඒ කාරණාව දැනුවත් කළා. මේ පිරිස අරගෙන සාරිපුත්තයන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ පිරිස පෙන්නලා බුදුරජාණන් වහන්සේ ළඟ කරුණ දැක්වුවා. ආන් ඒ වෙලාවේ තමයි මේ හොර පිරිසට කතා කරලා හැබෑද ඔබලා එහෙමද කියලා අහලා අපේ බුදුරජාණන් වහන්සේ අපි මේ මාතෘකා කරගත්ත ගාථා රත්නේ දේශනා කොට වදාලා. යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජායිනෝ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දුස්සීල වූ එක දැහැමි අරමුණක නොපිහිටා යමෙක් කටයුතු කරන්නේද දුස්සීලව ධාර්මික නොවී යමෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවනම් ඒ පුද්ගලයාගේ ජීවිතයට වඩා ධානයට සමවදින සිල්වත් වුණ ගුණවත් වුණ කෙනෙකුගේ එක දවසක් හරි වටිනවා කියලා. එතකොට පින්නතුනි මේ දක්වපු කාරණාව දුස්සීලෝ කාටද මේ දුස්සීල කියලා කියන්නේ? ගිහි දුස්සීල අයත් ඉන්නවා, පැවිදි දුස්සීල අයත් ඉන්නවා. එතකොට කවුද මේ පැවිද්දන් අතර දුස්සීලයි කියලා කියන්නේ? සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට භික්ෂූන් වහන්සේ නමකට දුස්සීලයි කියලා සඳහන් කරන්න හැකියාවක් නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ දුස්සීල කිව්වේ කොතනද කියන කාරණාව අපි වෙනම දැනගන්න ඕනේ.
උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් පරාජිකා වෙන ක්‍රමයක් එහෙම නැත්නම් ශාසනයෙන් පෙරදෙන ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ වෙනම පෙන්වුවා. උපසම්පදා භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන ශික්ෂාපද අතර පරාජිකා කියලා කොටසක් තියෙනවා. යම් භික්ෂූන් වහන්සේ නමක් පරාජිකා පත්තියකට පත් වුණොත් උන්වහන්සේට ආයේ මේ ශාසනයෙන් පිළිසරණක් නැහැ. උපසම්පදාවක් නැහැ. ඒ පරාජිකාව වෙනවත් එක්කම ගිහි භාවයටම පත් වෙනවා. නමුත් සිවුර දරාගෙන හිටියහම ශ්‍රමණ වේශයක් විතරයි තියෙන්නේ. නමුත් ශාසනයෙන් නිරපිලයි ඉන්නේ. කාන්තාවක් සමග කායික ඇසුරක් පැවැත්වීම, හොරකමක් කිරීම, තමන් ගාව නැති ගුණයක් ප්‍රකාශ කිරීම. ඒ කියන්නේ සෝවාන් වෙලා නැත්තම් මම සෝවාන් කියලා කිව්වොත් ඒක ශාසනයෙන් පරදින්න හේතුවක් වෙනවා. ඒක වචනයෙන් කියන්න ඕනේ නැහැ, ඉංගියෙන් කරන්නත් පුළුවන්. තව කෙනෙක් ලව්ව කියවන්නත් පුළුවන්. උත්තරී මනුස්ස ධම්ම කියලා මේ කාරණාව හඳුන්වන්නේ. උතුම් තැනට ඇවිල්ලා නැතුව ඒ උතුම් තැන ස්පර්ශ කළා කියලා කියනවා නම් ඒක වැරදි. අවසාන කාරණාව මනුස්ස විග්ඝහ. මිනිහෙක් මැරුවොත්, සතෙක් මැරුවොත් නෙමේ, මිනිසෙක් මැරුවොත්. මේ කාරණා හතරෙන් එකක් තුල උපසම්පදාවෙන් පිරිහෙනවා. යමෙක් ඒ தത്വයට පත් වෙලා තවත් ශාසනය තුල කටයුතු කරනවා නම් ආන් ඒ ඇයිට කියනවා දුස්සීලයි කියලා. ප්‍රතිකර්ම කරන්න බැරි නිසා. නමුත් ඊට පල්ලෙහ සංඝාදිශේෂ 13ක් එක්ක තවත් ශික්ෂාපද ගණනාවක් තියෙනවා. ඒ වාගේ ඇවතකට ලක් වුණොත්, වරදකටපත් වුණොත් නැවත ඒකට ශාසනය තුල ප්‍රතිකර්ම කරලා පිරිසිදු වෙන්න පුළුවන්. ආන් එහෙම සිල්පද කඩා ගන්නව නම් යම් කෙනෙක් හිතාම පරාජිකා වුණේ නෑනේ, කවුව කඩාගත්තත් මහානකම තියෙනවනේ කියලා සිල්පද කඩා ගන්නවනම් ආන් එහෙම භික්ෂූන් වහන්සේලාට සඳහන් කළේ අලජ්ජි භික්ෂූන් කියලා. දුස්සීලයි කියන වචනේ එතෙන්ට සඳහන් කරන්නේ නෑ, ලැජ්ජ නැති භික්ෂුව කියලා සඳහන් කරන්නේ. සාමණේර භික්ෂූන් වහන්සේලා අතරට යනකොට දස සීලයක් තියෙනවා. ගිහි අයත් දස සිල් සමාදන් වෙනවා. සාමණේර භික්ෂූන් වහන්සේට තියෙන්නේ දස සීලයක්. අපි ඒකට කියන්නේ සාමණේර දස සීලය කියලා. හැබැයි ගිහි අය සමාදන් වෙන දස සීලයයි සාමණේර භික්ෂූන් වහන්සේලා නමක් ළඟ තියෙන දස සීලයයි අතර විශාල වෙනසක් තියෙනවා. සිල් පදවල වෙනසක් නැහැ. ගිහි අය දස සිල් ගත්තාම එක සිල් පදයක් කැඩුනොත් ඒ අයට 9ක් තියෙනවා. පන්සිල් වලින් තව එකක් කැඩුනොත් ඒ අයට 8ක් තියෙනවා. පන්සිල් වලින් තව එකක් කැඩුනොත් ඒ අයට 7ක් තියෙනවා. නමුත් සාමණේර ස්වාමින් වහන්සේ දස සිල් සමාදන් වෙලා ඉන්නකොට උන්වහන්සේ අතින් පන්සිල් පදයක් කැඩුනොත් උන්වහන්සේගේ 10ම කඩා වැටෙනවා. එතකොට අරට වඩා බරපතලයි ඒ සීලය. පන්සිල් වලට පස්සේ තියෙන විකාල භෝජනයේ ඉඳලා තවත් ශික්ෂාපද 5ක්. ඒ ශික්ෂාපද වලින් එකක් කැඩුනොත් උන්වහන්සේගේ මහානකම නිතෝ යන්නේ නැහැ. හැබැයි පන්සිල් වලින් එකක් කැඩුනොත් ශ්‍රමණ ලිංගයම නැතුව යනවා කියලා කියන්නේ. කියන්නේ ශ්‍රමණ භාවය සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. එහෙමුණොත් ආපහු සිල් දීලා ඒ කාරණාවල් සම්පූර්ණ කරන්න ඕනේ. නමුත් විකාල භෝජනයේ කැඩුනොත් ඒකට දඬුවම් තියෙනවා. ආචාර්යවරු විසින් දඬුවම් කරනවා. බෝමලුව අමදින්න, චෛත්‍ය මලුවට වැලි ගෙනිහින් දාන්න. ගුරු ස්වාමීන් වහන්සේ තමයි තීරණය කරන්නේ කොච්චර වැලි ගෙනියන්න ඕනේද. වැලි චාති 5ක්, වැලි චාති 10ක්. උන්වහන්සේ සඳහන් කරාම මේ වැලි චාති 10 ගෙනිහින් දැම්මට පස්සේ උන්වහන්සේ නිදහස්. නමුත් ආයති සංවරයේ පිහිටවන්න ඕන නිසා ආයසිල් දෙනවා නම් හොඳයි. පන්සිල් වලින් එකක් කැඩුනොත් ශ්‍රමණ භාවයේම නැතුව යනවා. විකාල භෝජනයේ ඉඳලා ඉදිරියට තියෙන ශික්ෂාපදයක් කැඩුනොත් උන්වහන්සේලා ඒ දුස්සීල හැටියට හඳුන්වනවා. නමුත් මහානකම තාම තියෙනවා, පිළියම් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් තව හුඟක් ගැඹුරට කරුණු සඳහන් කරන්න පුළුවන්. ඊළඟට ගිහි දුස්සීල කියලා කාට කතා කරනවද? බුදුරජාණන් වහන්සේ ගිහි අයට දේශනා කළා තිසරණ සහිත පන්සිල්,
ඒ වගේම අෂ්ටාංග සීලය, නවාංග උපෝසතේ, දසාංග උපෝසතේ මේ වගේ උපෝසත සිල් දේශනා කළා. ඒ වුණාට අපි හැමදාම අටසිල් සමාදන් වෙන්නේ නැහැ. අපි හැමදාම දසසිල් සමාදන් වෙන්නේ නැහැ. නමුත් අපි හැමදාම අපි ගාව තියෙන්න ඕනේ සීලයක් තියෙනවා. ඒ පන්සිල්. ගිහි අයට හැමදාම පන්සිල් තියෙන්න ඕනේ නැහැ කියන කාරණාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නෑ. ඒක ගිහි අයගේ නිත්‍ය සීලය. එහෙමනම් අර ස්වාමින් වහන්සේලාගේ ඒ සිල් මට්ටම් උල්ලංඝනය වෙනකොට ඒ විපර්යාසයන්ට ලක් වුණා වගේ අපිට බැහැ උන්වහන්සේලාට දුස්සීලයි කියන්නේ. මොකද පන්සිල් නැත්තම් අපිත් දුස්සීලයි. ඒ පන්සිල් නැති අයට කිවි ගිහි දුස්සීල කියලා. එවන් දුස්සීල මට්ටමක ඉඳගෙන අපිට කවදාවත් ශාසනයට චෝදනා කරන්න තරම් ශක්තියක් ඉතුරු වෙලා නැහැ. එදාට එහෙනම් තව කෙනෙකුට දුස්සීලයි කියන අපිත් දුස්සීලයි. ආන් ඒ නිසා නියත පන්සිල් අපි සියලු දෙනාටම අවශ්‍යයි. එහෙම නැත්නම් අපිත් ඉන්නේ ওই දුස්සීල කියන තැන. භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කළා යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතු. යම් කෙනෙක් කොච්චර කාලයක් ජීවත් වෙනවද? අපිට හරියටම ජීවත් වෙන කාලය කියන්න බෑ. නමුත් මේ කාලේ හැටියට අපි සාමාන්‍යයෙන් අවුරුදු 70ක් 75ක් ඊටා කලාතුරකින් 90ක් 95ක් ඊටත් වඩා කලාතුරකින් අවුරුදු 100ක් 102ක් 103ක් වගේ ජීවත් වෙන අය ඉන්නවා. ඒ ආයුෂයේ කොච්චර එහාට ගියත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකෙන් වැඩක් නැහැ. ඔහු දුස්සීල නම් කියලා. දුස්සීලව ගත කරන අවුරුදු 100ක් වටින්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් මනාව සුසිල්වත්ව ගත කරන එක දවස දුස්සීලයාගේ අවුරුදු 100ට වඩා බොහොම වටිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මොකද මේ සීලවන්තයාට මේ සමාජයට කරන්න පුළුවන් මෙහෙවර අපමණයි. සංකිච්ඡයන් වහන්සේ හොරු පිරිසක් සංසාරයෙන් එතර කරන්න මේ ශාසනයට අරගත්තා. සංසාරයෙන් එතර වෙන්න සසුන් ගත වෙච්ච භික්ෂූන් වහන්සේලා 39කගේ ජීවිත උන්වහන්සේ බේරගත්තා. තමන් වහන්සේ කොහොමත් සංසාර සාගරේ පරතරයට පීනලා ඉවර කරගත්තා. ඊටාම ලාභාලවදීම. ආන් එවන් උතුම් ජීවිත වලින් තව කී දෙනෙකුට යහපතක් හැදෙනවද? අපේ බුදුරජාණන් වහන්සේ දානයේ පිළිබඳව කරුණු දක්වනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දක්කින විභංග සූත්‍රයේ අපේ අය හොඳට අහලා තියෙනවා. තිසරණ සහිත පන්සිල් තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අපිට අනාගත ජීවිත අසංකේයයක් ආහාර හිග වෙන්නේ නැහැ කියලා. තිසරණ සහිත තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නොත්. එතකොට අපි අය කල්පනා කරලා බලමු අපි ගාව තිසරණයි පන්සිලුයි තියෙනවා නම් අපිට සලකන අයට මොන තරම් පින් කන්දක් ජීවිතයට එකතු වෙනවද කියලා. සමහරට වයසට ගිහිල්ලා ඒ අම්මට දරුවෝ හොඳට සලකනවා. බේත් හේත් වලින්, ඇඳුම් පැළඳුම් වලින්, තවත් නොඑක් අවශ්‍යතා මේ සම්පූර්ණ කරලා දෙන මොහොතක් ගානේ තමන්ගේ දරුවගේ ජීවිතයේ මොන තරම් පින් ගලනවද? අපේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ආයත් සැරයක් පැහැදිලි කළා. පුණ්‍ය අபிසන්ද සූත්‍රයේ අංගුත්තර නිකායේදී. පුද්ගලයාගේ ජීවිතයට පින් ගලන මහ ගංගා 8ක් තියෙනවා කියලා. බුදුන් සරණ යාම, දහම් සරණ යාම, සංඝුන් සරණ යාම ගංගා 3ක්, අනික් ගංගා 5 පන්සිල්. යමෙක් ගාව මේ පන්සිල් පද 5 රැකිනවා නම් ඔහුගේ ජීවිතයේ රැඳවල් දෙකේම මහ ගඟක් පිරීලා ගලනවා වගේ පිං පිරීලා ගලනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එතකොට බෞද්ධයා කියලා කියන්නේ තෙරුවන් සරණ ගියපු කෙනාට. ඒ තිසරණේ අර්ථවත් වෙන්නේ පන්සිලුත් එක්ක. තිසරණ සහිත පන්සිල් තියෙන කෙනෙක් ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක්, ශ්‍රේෂ්ඨ බෞද්ධ ජීවිතයක් තියෙන කෙනෙක්. එතකොට තමන් තිසරණ පන්සිල් තියෙන කෙනෙක් නම් අපි දන්සැලක් ගාවට ගියොත් දන්සැලේ මිනිස්සු අපිට කෑම එකක් දුන්නොත් ඒ දන්සැල දෙන අයට මොන තරම් ආනිසංස සමුදායක්ද? අනාගත ජීවිත අසංකේයයක්. ආහාර වලින් ඔවුන් පෝසත්. ඔවුන් පෝසත් කරවන්න මම මොනවද කළේ?
සත 25ක්වත් වියදම් කළේ නැහැ. නමුත් මම ආරක්ෂා කරගත්ත තිසරණ සහිත පංචශීලයයි ඔවුන්ට උපකාර කළේ. එයින් එහාට යන්න පුළුවන් නම් තව මොන තරම් උපකාර කරන්න පුළුවන්ද? මේ ශාසනය ගැන සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැම වෙලාවෙම ආත්මාර්ථකාමී වෙන්න කියලා. හැම වෙලාවෙම ආත්මාර්ථකාමී වෙන්න කියලා කියහම අපි සාමාන්‍යයෙන් කතා කරන ආත්මාර්ථකාමී බවක් තියෙනවා. ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. හැබැයිම ආත්මාර්ථය කියලා කියන්නේ තමන්ට යහපතක් කරගන්න එක. අතනදිත් අපි ආත්මාර්ථකාමියා කියලා කියන්නේ අනුන් ගැන හිතන්නේ නැතුව තමන් ගැන විතරක් හිතන කෙනාට. නමුත් මේ ආත්මාර්ථකාමියා එහෙම නෙමෙයි. හිතන්නේ තමන් ගැනයි. හැබැයි ලොකු යහපතක් තියෙන අනුන්ටයි. යම් කෙනෙක් තිසරණ සහිත පන්සිල් ආරක්ෂා කරගත්තා නම් ඔහු මරණින් පස්සේ සුගතියක යන කෙනෙක්. ආය මිනිසෙක් නැත්නම් දෙවියෙක් වෙලා ඉපදෙන කෙනෙක්. අපි ඉපදෙන තැන තීරණය කරන්නේ සීලයයි කියන කාරණාව බණ අහන මේ පින්නතුන් දැන් හොඳට දන්නවා. කොච්චර දන් දුන්නත් ඉපදෙන තැන තීරණය කරන්න බෑ. උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන්න පුළුවන් සීලයටයි. මේ වෙලාවේ අපි ගාව කොච්චර සිල් තියෙනවද දන්නේ. නමුත් මේ තරම් අනිත්‍ය ජීවිතයක් කොයි වෙලාවේ අපිට නැති වෙයිද දන්නෙත් නැහැ. හදිස්සියේ සිල් නැත්තම් හදිස්සියේ මරණයටපත් වුණොත් මට හම්බ වෙන්න ඕන ඊළඟ ඇඟ වෙනම තීරණය වෙලයි තියෙන්නේ. අද බෙහෙම බොහොම ලස්සනට ඇඳලා පැළඳලා කනකර ආභරණ පැළඳගෙන හිටියට හදිසියේ මැරුණොත් සමහරලාට ඊළඟ ඇඟ කූඹියෙක් වෙන්නත් පුළුවන්. ඉහෙඳ මැස්සෙක් වෙන්නත් පුළුවන්. ඒ මෙහෙම විතරක් නෙමෙයි මේ කෝටි ලක්ෂයක් සක්වලේ සක්වලවල් දහස් ගණන් එහා පැත්තේ උපදින්නත් පුළුවන්. කොතනද උපදින්නේ කියන කාරණාව අපි දන්නේ නැහැ. නමුත් සිල් තිබුණා නම් උපදින ඇඟ මීට වඩා හොඳ වෙයි. පෙර බොහොම පිං කරලා තියෙන බව ඇත්ත. පෙර පිං තියෙන බව හොඳට පේනවා. සමාජ මිනිස්සු දිහා බලහම. නමුත් පෙර පිං මෙහාට වෙලා මොනවද කරන්නේ අපි? ඒ පෙර කරපු පිං වියදම් කරනවා. දෙවියන්ට දිව්‍ය ලෝකෙන් චුත වෙන්න වෙන්නේ එහාට යනකොට අරගෙන ගියපු පිං ඉවර වෙච්චාම. එහෙ වසන්ඩ තරම් ඒ පින් පුණ්‍ය ශක්තිය මදි. සමහර අය නම් හරි සතුටුයි පින ඉවර වෙනකොට. ඒගොල්ලන්ගේ පින නෙමෙයි ආයුෂ ඉවර වෙනවා. සතුටුයි මීට වඩා ඉහළ තැනක උපදිනවා. සමහර අය ආයුෂ ඉවරලා නිරේටම යනවා. සමහර අය ආයුෂ ඉවර වෙලා ආයුෂ ඉවර වෙනා තව ටික දවසයි ඉන්නේ කියලා දැනගන්නකොට අඬනවා. එතකොට අනික් දෙවියෝ ඇවිල්ලා කියන්නේ පින්වත සුගතියකට ගිහිල්ලා ආපහු පින් කරගෙන අපි ඉන්න තැනට මෙන්න කියලා. ඒ කියන්නේ එහෙ ඉන්න කාලේ පිනත් භුක්ති විඳලා හොඳටම. දැන් මේ මනුස්ස ලෝකේ ඉඳගෙන අපි කරන්නේ පෙර පින් තමයි භුක්ති විඳින්නේ. අපි තාම මැරෙන්නේ නැතුව ඔහොම ඉන්නේ ඇයි? සමහර මිනිස්සු පාරට බැස්සාම හැප්පිලා මැරෙනවා. සමහර කට්ටිය වාහන වලට යට වෙලා මැරෙනවා. සමහර කෙනෙක් කවුරු හරි ගහලා මරනවා. සමහර කෙනෙක් ඇනලා කොටලා කපලා මරනවා. නමුත් අපි තාම මැරුන්නේ නැහැ. සමහර කෙනෙක් නොඑක් රෝග වලට ගොදුරු වෙනවා. අපිට තාම පිළිකා හැදුන්නේ නැහැ. අපිට තාම වකුගඩු ලෙඩ උන්නේ නැහැ. අපිට තාම හෘද වස්තුවේ රෝග ආවේ නැහැ. නමුත් එනවනම් එන්න හේතු ඕන තරම් තියෙනවා. මේ කාලේ ආහාර ගන්න ගියහම වසවිස නැති ආහාරයක් හොයාගන්න හරි අමාරුයි. කෙසෙල් ගෙඩියක් අරගත්තත් විස ගොඩක්. මඤ්ඤොක් කාලයක් අරගත්තත් වහ ගොඩක්. මේ විදිහට කල්පනා කරලා බලහම අපි වැඩිපුරම අනුභව කරන්නේ වසවිසම තමයි. එච්චර වසවිස ගොඩක් අනුභව කරලත් තවත් මෙහෙම ජීවත් වෙන්නේ ඇයි? ප්‍රතිසන්දි චිත්තය කොයිතරම් බලවත්ද කියන එකයි පෙන්වන්නේ. පෙර ජීවිතයක මැරිලා නැවත මෙහි පහළ වෙන්න මට පහළ වුණ ප්‍රතිසන්දි චිත්තයගේ තිබිච්ච බලවත් බව ප්‍රාණවත් භවයේ තියෙන ශක්තිය හින්දායි මේ තරම් වස විස වලින් පිරිච්ච ලෝකයක ජීවත් වෙලා තාම කරදරයක් නැතුව ඉන්නේ. ඒ තරම් ශක්තිය අරගෙන ඉපදිලා රැකිලා ආරක්ෂා වෙලා ඉන්නකොට මේ වියදම් වෙන්නේ පෙර පින්නේ. එහෙනම් මෙහෙන් යන්න ලෑස්ති වෙනකොට
මෙහෙ එන්න අරගත්ත පිනට වඩා යමක් ගෙනියන්න තියෙන්න ඕනේ. මෙහෙන් යන්න යනකොට ගෙනාපු පින හුඟක් ඉවරයි. නමුත් ආයෙ හොඳ තැනක උපදින්න ඕන නම් සුගතියක යන්න ඕන නම් තිබ්බට වඩා වැඩි යමක් සම්පාදනය කරගන්න ඕනේ. අද මේ ජීවිතයේ අහවල් දේ මට නැති හින්දා අඩුයි නිසා දුකක් තියෙනවද? ඇයි මට මේ දේවල් හිග වුණේ අනික් අයට තියෙන්නත් මට නැති වුණේ? පෙර මම දීලා මදි නිසා. මේ ජීවිතේ අනාගත ජීවිත අසංඛ්‍ය අප්‍රමාණ ගානක් සැලසුම් කරන්න මට හම්බ වෙච්ච හොඳම තැන. අද ජීවිතයේ අහවල් දේවල් නැති නිසා තියෙනවා නම් දුකක්. නමුත් අනාගතයේ නැවත උපදිනකොට එවන් දුකක් නොවෙන්න නම් ඒක සම්පූර්ණ කරන්නම වෙනවා මෙහිදී. මේ ජීවිතේ මනාව සැලසුම් කරගත්තොත් ඕකට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දස දාන වස්තුවක්. දස පුණ්‍ය ක්‍රියාවන් සම්පූර්ණ කරගෙන දස දාන වස්තුවෙන් පෝෂණය වෙච්චහම අනාගතයේ කිසිම දුකක් අඩුපාඩුවක් බාධාවක් කම්කටොල්ලක් නෑ බෑ කියන දුකක් නැතුව නිවන් දකින්න තුරු මේ ජීවිතේ සැලසුම් කරන්න පුළුවන් මනාව. ඒ සැලසුම කරන්න හම්බ වෙච්ච හොඳ අවස්ථාව මේක. ගෙට සැලස්මක් හදනකොට වත්ත සැලසුම් කරනකොට උද්‍යානයේ සැලසුම් කරනකොට තවත් ජීවිතයේ නොඑක් සන්දිස්ථානවල නොඑක් දේවල් සැලසුම් කරනකොට ආවාහ විවාහ සැලසුම් කරනකොට නිවන් දකින්න තුරු මගේ සංසාරෙත් සැලසුම් කරන්න අමතක කරන්න නැති වෙන්න ඕනේ. හුඟක් දෙනා හෙට මැරිලා යන තව මොහොතින් මැරිලා යන්න කල් තියාගෙන මේ ටිකම මේ පංචකාමයෙන් පිරලා සැලසුම් කරනවා මිසක් අනාගතයට වෙන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳව හැඟීමක්වත් නැහැ. එතකොට හරි අහිංසක ජීවිත. නමුත් ඒවා දුස්සීල ජීවිත. මරණ මංචකයේ ගිනි දැල් දැක්කොත් කාට කෑ ගහලා කියන්නද? නැගිටලා ගිහිල්ලා උජහට සිල් ගන්නද? එහෙනම් කලින් සිල් අරගෙන ඉන්න ඕනේ. කලින් ඒවා සම්පූර්ණ කරලා ඉන්න ඕනේ. එතන දැක්කොත් වෙන කරන්න දෙයක් ඇත්තෙම නැහැ. එතන ගිනි දැල් නොදකින්න ජීවිතයක්. පින්නතින අපි හැමදාම පින් කළා නෙමෙයි. මේ ජීවිතේ ලැබිලා පෙර පින් භුක්ති විඳින බව ඇත්ත. අපි ඉස්කෝලේ ගියේ කාලේ පින් කරන්න යමු උනේ නැහැ. කවුරුවත් අපි පින් කරන්න සමහර ලාවට අරන් ගියෙත් නැහැ. පන්ති යන්න බෑ කිව්වොත් නම් වේවැල අරගෙන ළඟට එන්න පුළුවන්. නමුත් අද සිල් ගන්න එන්න අම්මේ බෑ කියලා කිව්වොත් වේවැල ගන්නෙ නැහැ කවුරුවත්. සිල් ගන්න බැරි නම් ඔය හිටපු ආවේ. හැබැයි පන්ති යන්න බෑ කිව්වොත් ඉස්කෝලේ යන්න බෑ කිව්වොත් වේවැල් පාර වදින්න පුළුවන්. නමුත් වේවැල් පාර වදින්න ඕනේ සිල් ගන්න එන්න බෑ කිව්වොත් දන් දෙන්න එන්න බෑ කිව්වොත්. එහෙම වෙන්නේ නැහැ සාමාන්‍ය සමාජයේ. ඒ හින්දා අපි ඒ කාලේ මහ ලොකු පින් කළෙත් නැහැ. ආවාහ විවාහ වෙච්ච වයසේ අපි ලොකුවට පින් කළෙත් නැහැ. අපි අපේ ජීවිත ගැන හොඳට කල්පනා කරලා බැලුවොත් අපි හැම කෙනෙක්ම බොහෝ අය පින් කරන්න පටන් අරගෙන තියෙන්නේ මේ ළඟදී ඉඳලා. දවසකට පැය 2යි නම් බණ ඇහුවේ. ඒ පැය 24කින් පැය 2යි බණ අහලා තියෙන්නේ. දවස් දෙකක් යනකොට පැය 48කට බණ අහලා තියෙන්නේ පැය 4යි. පැය 44ක් අපි අල්ලාප සල්ලාප වල යෙදුණා. මේ නොයෙක් හිස් වචන සම්පප්‍රලාප කතා කර කර මුසාබස් දොඩ සිල් කඩාගෙන ඔහි ජීවත් වුණා. දවස් 48කින් පැය 4ක් බණ අහලා පැය 44ක් පිනක් නොකර ඉඳලා මේ සංසාරේ සුගතියක් හොයාගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතනවද? ආන් ඒකයි මම කිව්වේ වහ අවදි වෙන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. හෙට වෙනකන් ජීවත් වෙයි කියලා කාටවත් විශ්වාසයක් නැහැ. ඒ හින්දා වහාම දැම්ම පටන් ගන්නයි තියෙන්නේ. ආන් ඒකයි අරක කියන සූත්‍රයේදී අරක කියන ශාස්ත්‍රවරයා සඳහන් කළේ ඔළුවට ඇවිලිලා නම් ගින්දර ඒක නිමණ්ඩ නගලනවට වඩා මෙතෙක් මට කරගන්න බැරි වෙච්ච පින්කමක් තියෙනවා නම් වහ ඒක කරන්න කියලා. අරක ශාස්ත්‍රවරයා ওই කතාව කියන්නේ කොයි කාලෙද? ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 60000යි. ඒ කාලේ මිනිස්සුන්ට තිබුණේ ලෙඩ 6යි. ලෙඩ 6යි ආයුෂ අවුරුදු 60000යි. ඒ කාලේ තමයි කියන්නේ ඔළුවට ගිනි ගන්නකොට ඒක නිමණ්ඩ වෙහෙසෙනවට වඩා කරගන්න බැරි වෙච්ච පින්කම කරගන්න කියලා. මොකද ඒ තරම් ජීවිතේ අනිත්‍ය බව පැහැදිලි කරනවා. එතකොට අද කාලේ වෙනකොට අපිට 60000 තබා හුඟක් අය 60ක්වත් ජීවත් වෙන්නේ නැති තරම්. සාමාන්‍යයෙන් 80
60 වාගේ අතරට අපේ ජීවිත තීරණය වෙලා හුඟක් ජීවිත. එතකොට ලෙඩ රෝග ගැන කල්පනා කරලා බලහම අද තියෙන ලෙඩ රෝග අපිට හිතා ගන්නත් බෑ. සමහර අය මැරුණාම වලල්ලා 3 මාසයක් විතර ගියාම තමයි වෛද්‍ය වාර්තා වෙන්නේ හැදිලා තිබ්බේ අහවල් ලෙඩේ කියලා. වෛද්‍යවරයවත් දන්නේ නැහැ හැදිලා තියෙන ලෙඩේ. ඒ තරම් රෝගාබාධ අද පිරීලා තියෙනවා. අවුරුදු වයසත් හොඳටම ලාබාල වෙලා ලෙඩ රෝගත් ඊටාම උත්සන්න වෙලා. එහෙනම් මේ කාලේ අපි මොනව කරන්න වෙයිද? මේ කාලේ අපි කොහොම වැඩ කරන්න වෙයිද? විදුලියට වඩා වේගෙන් වැඩ කරන්න කියලා කිව්වත් මදි වගේ කියලා හිතෙනවා. හැබැයි එදත් කරුණු දක්වපු මේ අරක ශාස්ත්‍රවරයා වෙන කවුරුවත් නෙමෙයි මෙදා ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. එහෙනම් එදත් මෙදත් අපිට භාග්‍යතුන් වහන්සේ මඟ කියලා දුන්නා. සසර භයානක බව පෙන්වුවා. වටිනා ශ්‍රේෂ්ඨ උතුම් ජීවිතයක් එක දවසක් එවන් කෙනෙක් ජීවත් වෙන එක දුස්සීලයක අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා හරි වටිනවා කියලා දේශනා කළා. සිල් ගුණ ඇතුව ජීවත් වෙන ඒ දවස තුල ඒ සිල්වත් ගුණවත් පුද්ගලයාට යම් කෙනෙක් වතුර උගුරක්ද ලබලා දුන්නේ. බෙහෙත් පෙත්තක්ද ලබලා දුන්නේ. ඒක ඔහුට අනාදිමත් කාලයක් සුවය සඳහාම හේතු වෙනවා. සැපය සඳහාම හේතු වෙනවා. තව බොහෝ දෙනා පාපයෙන් අතමුදවලා සුගතියට අරගන්නවා. තමන් සිල් සහිතව විඳින සැපය තමන් තුළ මරණයට තියෙන නිර්භීත බව අන් අයට කියලා දීලා නිර්භය පුද්ගලයෙක් බවට පත් කරන්න කටයුතු කරනවා. ඒ සත්පුරුෂයෙකුගේ හැටි. ආන් එහෙම සත්පුරුෂයෝ මරලා දාන්න මාරයත් ටිකක් බයයි කියලා තමයි කියන්න වෙන්නේ. ව්‍යක්තනම් විනීතනම් මාරය ටිකක් බයයි. ඇයි මේ ව්‍යක්ත කියලා කියන්නේ? හොඳට දන්නවා කියන එක. මොනවද දැනගන්න ඕනේ? නිවනට යන මඟ දැනගන්න ඕනේ. ඒ ගැන ව්‍යක්ත වෙන්න ඕනේ. අපි වෙන බොහෝ දේවල් ගැන ව්‍යක්තයි. මම ওই කරුණ කීප සැරයක් සිහිපත් කළා. වෛද්‍යවරයෙක් නුනට වෛද්‍යවරයෙක් වෙන්නේ කොහොමද කියන කතාව දන්නවා. රියදුරෙක් නුනට රියදුරෙක් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දෙන්න අපි දන්නවා. ආන් ඒ වාගේ තාම නිවන් අවබෝධ කරලා නැති වුණාට නිවනට යන මඟ තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ආන් මේ නිවන් මගේ ව්‍යක්ත බවයි මෙතන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. විනීතයි කියලා කිව්වේ යම් කෙනෙක් බොහෝ සිල්වත් නම් දවසකට සෑහෙන වෙලාවක් භාවනා කටයුතු කරනවා නම් තමන්ට ආරක්ෂාවක් තියෙනවා කියලා හිතෙනකොට සමහර කෙනෙකුට නොදැනීම ඇති වෙනවා මාන්නයක්. අපි සිල්වත් අරගොල්ලෝ දුස්සීලයි. අපි හොඳට භාවනා කරන අය, අපි යෝගීවරු අරගොල්ලෝ නිකම්ම නිකන් අය. ඒ හින්දා තමන් ගැන මාන්නයක් ඇති වෙනවා. ඒක වෙන්න හොඳ නෑ කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ආන් ඒකයි ව්‍යක්ත ගාවට විනීත. ඊළඟට තියෙන විශාරද. යමක පරතරයට දන්නවා. 100ක් ඇවිල්ලා ප්‍රශ්න ඇහුවත් ලොමු දැහැ ගැනීමක් දහදිය දාන ගතියක් නෑ. ප්‍රශ්න 100ක් 1000ක් ඇහුවත් උත්තර දෙන්න පුළුවන්. මොකද මේ ශාස්ත්‍රයේ පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා. එහෙම අය ළඟට එන්න මායයත් බයයි කියලා සඳහන් කරන්න වෙන්නේ. හේතුව එහෙම අය මේ ලෝකේ තියලත් බෑ. මොකද තිබ්බොත් මායයාගේ විශේෂපතෙන් හුඟක් දෙන අය එළියට ගන්නවා. මාර ග්‍රහණයට ලක් වෙලා ඉන්න අය බේර ගන්නවා. මැරුවොත් එහෙම දැන් මේ වැඩේ කරන හින්දා මරනවා. පෙර අරගෙන ආපු පිනක් තියෙනවා. මේ ජීවිතේ එකතු කරපු පින් කන්දකුත් තියෙනවා. මැරුවොත් මේ පුජ්‍යලයා ගිහිල්ලා උපදින්නේ මීට වඩා ප්‍රබල තැනක. එතන ඉපදිලා මේ කරපු වැඩේ මීටත් වඩා හොඳට කරනවා. ඒ හින්දා මාරයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔහු මරලත් බෑ, ඔහු නොමරත් බෑ. ඔබට ඔබේ ජීවිතෙත් එවන් ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් වුණොත් ඒක කොයිතරම් අභිමානවත් ජීවිතයක් වෙනවද? ඒක මොනතරම් ශ්‍රේෂ්ඨ ජීවිතයක් වෙනවද? මම මුලින් සඳහන් කළා පුළුවන් තරම් ආත්මාර්ථකාමී වෙන්න කියලා. Tamanට මේ සංසාරයෙන් එතර යන්න ಗುಣ පුරා ගන්න. ගුණයෙන් පිරෙන්න ඔබට උදව් උපකාර කරන අයටත් අප්‍රමාණ පිං වැඩෙන්න පටන් ගන්නවා. ඔබේ පස්සෙන් එන්න පුළුවන් තරම් ඔවුනුත් පාර හදා ගන්නවා.
ඒකයි මේ ශාසනයේ ආත්මාර්ථකාමීත්වය කියලා කිව්වේ. ඒ ආත්මාර්ථකාමීත්වයට යන්න පුළුවන් නම් අපි මේ රටට සමාජයට මහ යහපතක් කරපු අය. ගිහි සමාජය තුළ පන්සිල් නැත්තම් දුස්සීලයි කියන කාරණාව සිහිපත් කළා. පිනතුනි යම් කෙනෙක් ගාව පන්සිල් නැත්තම් අපි අය හිතනවා දේ පුද්ගලයාට රටට යමක් කරන්න පුළුවන් කියලා. පන්සිල් නැති කෙනෙකුට කවදාවත් මේ රටට යහපතක් කරන්න පුළුවන් කමක් නැහැ. හොරකම් කළෙත් මේ රටේ දේවල්මයි. වංචා කළෙත් මේ රටේ දේවල්මයි. බොරු කියලා රවට්ටුවෙත් මේ රටේ මිනිස්සුමයි. දූෂණ භීෂණ කරලා විනාශ කළෙත් මේ රටේ ජීවිතමයි. රාරක්කු විකුණලා මත්කුඩු මත්ජාවන් කරලා විනාශ කළෙත් මේ රටේ ජීවිතමයි. එතකොට ඔහු රටට යමක් කරපු කෙනෙක්ද? පන්සිල් නැත්තම් රටට යමක් කරන්න බෑ. ඔහු රට විනාශ කරපු කෙනෙක්. ජාතියට යමක් කරන්න පුළුවන්ද? කොහොමවත් බෑ. ජාතියම පාවා දීපු අය ඕන තරම් ඉන්නවා. එහෙනම් පන්සිල් නැත්තම් ජාතිය වෙනුවෙන් යමක් කරන්නත් බෑ. ආගම වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවද? පන්සිල් නැත්තම් ආගම වෙනුවෙන් යමක් කරන්නත් බෑ. යමෙක් දුස්සීල නම් යමෙක් ළඟ තිසරණ පන්සිල් නැත්තම් ඔහු රටයි ජාතියයි ආගමයි තුනම විනාශ කරපු පුජ්‍යලෙක්. නමුත් ඔහු මේ රටයි ජාතියයි ආගමයි තුනම විනාශ කරන්න තමන්ගේ කායික ශක්තියම තමයි යොදාගත්තේ. ඒ ශක්තිය හැමදාම තියෙනවද? ඒක හැමදාම නැහැ. දවසින් දවස දුර්වල වෙනවා මිසක් අපි ශක්ති සම්පන්න වෙනව නෙමෙයි. එහෙනම් මේ උපාදානස්කන්ධයේ දිර දිරා යනවා. හැමදාම එක විදිහට වැඩ කරන්න බෑ. 10 දෙනෙක් ආවත් ගහනවා කියලා හිතාගෙන හිටියට මතක තියාගන්න ඕනේ වතුර කෝප්පුවක් අරන් බී ගන්න බැරි කාලයක් එනවා කියලා. ආන් එදාට මගේ මේ දිරා යන පංචස්කන්ධයෙන් මම රට වෙනුවෙන් යමක් කළාද? මම මගේ ජාතිය වෙනුවෙන් යමක් කළාද? මම මගේ ආගම වෙනුවෙන් යමක් කළාද කියලා හිතුනොත් පංචස්කන්ධේ ඇති වෙලා දැන් දිරලා නමුත් රටයි ජාතියයි ආගමයි තුනම මං අතින් වෙනසෙලයි තියෙන්නේ. ඔබ හිතන්න සතුටින් මැරෙන්න පුළුවන්ද කියලා? කොහොමවත් බෑ. එහෙම සතුටක් නැතුව මැරිලා සුගතියක යයිද? අති දීර්ඝ ආයුෂ තියෙන මහ නිරේක තිරිසන් ලෝකයක പ്രേත ලෝකයක තමයි ජීවිතය තීරණය වෙන්නේ. එහෙම වෙන අයම වැඩි. ඒ නිසායි සඳහන් කළේ මේ නිරය ලෝක සත්වයාගේ මහගෙදර වගේ කියලා. අපි හැමදාම දුස්සීල කියන පහත් නමට උරුමකම් කියන්නේ නැතුව දෙවියෝ පවා වඳින ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගොඩනගන්න පුළුවන් අය බවට මේ ලැබිච්ච අවස්ථාවෙන් ඵල නෙලන්න ඕනේ. යම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ජීවිතේ මුදුන්පත් කරගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව යමෙකුගේ යම් පැතුමක් මුදුන්පත් වන්නේද සීලවන්තයින්ගේ පැතුමමයි මුදුන්පත් වෙන්නේ. අපි සිල්වත් වෙලා ඉඳලා මේ රට අපිට කොයිතරම් ආරක්ෂා කරන්න පුළුවන්ද? විශාල පිරිසක් සිල්වත් වෙන්න පටන් ගත්තොත්, ගුණවත් වෙන්න පටන් ගත්තොත් අපිට කොච්චර සත්‍යක්‍රියා කරන්න පුළුවන්ද? මගේ රටට මෙහෙම කරදරේ එන්න එපා. මගේ රටට මෙහෙම व्यसනේ එන්න එපා. මගේ රට මේ විදිහට විනාශ වෙන්න එපා. සිල්ලතුන් සත්‍යක්‍රියා කළත් ඒක රටක් සුරැකෙන්න මහ පුදුම බලයක්, මහ පුදුම ශක්තියක් එතන තියෙනවා. එහෙම නැති වුණොත් අපිට මේ රටේ ඉන්න හැමෝම වෙනස් කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ සෙවණේ පහස ලබන්න බෞද්ධයයි සම්මතව ඉපදිච්ච අයට පුළුවන් වුණොත් මේ රටේ වැඩි ප්‍රමාණයක් පන්සිල්වත් රකින්න පිරිසක් බවට පත් වුණොත් අනාගතයට එන්න තියෙන කරදර බොහොමයක් නැති කරගන්න පුළුවන්. පහුගිය කාලේ අපිට තිබුණ කරදර අනාගතයට එන්නේ නැති වෙයි කියලා කවදාවත් හිතන්න එපා. ඒවා එන්නේ අපේ පාප කර්මත් එක්ක. නමුත් අපි සිල්වත් වෙනවා නම් ඒ දේවල් අපි දන්නේම නැතුව තුරන් වෙලා පහ වෙලා යනවා. ඒ දේවල් එහෙම නොවෙන්න නම් අපි වහවහ සිල්වත් වෙන්න ඕනේ. අපි වහවහ ගුණවත් වෙන්න ඕනේ. එතකොට සම්‍යක් දෘෂ්ටික දෙවියෝ අපිත් එක්ක එකතු වෙනවා. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ අපි දිහා බලනවා. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ රට දිහා බලනවා. එදාට අපිට මහ ලොකු ශක්තියක් තියෙනවා.
අද ලෝකෙ පුරා නොයෙක් වෛරස් පැතිරිලා යනවා. අපි තාම මෙහෙම හිටියට අපිටත් එහෙම රෝග එන්නේ නැති වෙයි කියලා හිතනවද? ලෝකයේ හැමතැනම එන්න දුස්සීලයි මිසක් සිල්වත් වෙන බවක් කොහෙවත් නැහැ. එකිනෙකාගේ ජීවිත මරා ගන්න දඟලනවා මිසක් සුරක්ෂිත කරන්න වීරිය වඩන බවක් පේන්නේ බොහොම අඩුයි. අන්න ඒක හින්දා ස්වාභාවික විපත් ඕන තරම් ඉස්සරහට එනවා මීට වඩා භයානක විදිහට. මං මේ දේවල් වලින් බේරෙන්න ඕන නම් ඒත් මේ සිල්වත් බව වටිනවා. පෙර වෙනත් කර්ම ශක්තියක් නිසා කොච්චරත් උනත් ඒ වාගේ ප්‍රශ්නකින් මරණයකටපත් වෙන්න වුණොත් ඒත් බය නැහැ පින්නතුනි. උපදින්නේ මීට වඩා ප්‍රබල තැනක. මරුණත් කමක් නැහැ හොඳ තැනක උපදින්නේ. ආන් ඒ හින්දා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එවන් ජීවිතයක් පෝෂණය කරගන්න ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයට හැබෑම සාධාරණයක් ඉෂ්ට කරගන්න. මොකද මේ මනුස්ස ජීවිතේ බොහොම පහසුවෙන් ලැබෙනව නෙවෙයිනේ. ඒකට උදාහරණ තරම් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. යම් හේතුවකින් මනුස්ස ජීවිතෙන් ගිලිහෙනකොට සතර අපායක උප්පත්තිය ලැබුවොත් අය අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකින්වත් හම්බෙන්නේ නැති ජීවිතයක් තමයි මනුස්ස ජීවිතයක් කියන්නේ. ඒ අතර බෞද්ධයයි සම්මත පවුලක අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුක්තව නිරෝගීව ලබන ජීවිතය තවත් ඊට වඩා හරි ශ්‍රේෂ්ඨයි. පෙර පින් බොහෝසේ වියදම් කරලා ලබාගත් ජීවිතයක්. ඒ නිසා මිල කරන්න බැරි ජීවිතයක්. රංග රිදී මුතු මැණික් වාගේ දේවල් වලට මිලක් තියෙනවා. නමුත් අපි ඒව හංගලා ආරක්ෂා කරනවා. නමුත් මනුස්ස ජීවිතයට මිලක් නැහැ. ඒක අමිල වූ වස්තුවක්. නමුත් ඒ තරම් නිර්මල වටිනා වස්තුව ආරක්ෂා කරන්න අපි කැප වෙන යෙදෙන බවක් පේන්නේ හුඟ අඩුවෙන්. නමුත් ඔබ උත්සාහ කරන්න ඔබේ වටිනා ජීවිතයට ඔබෙන් හොඳ සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. එදාට සුගතියෙන් සුගතියට ගිහිල්ලා බලාපොරොත්තු වෙන බෝධියෙන් උතුම් නිවන දක්වා ගමන් කරන්න මනාව පිරිසිදු අපිට ශක්තිය ඇති වෙනවා. එවන් මගක යන්න ලැබිච්ච ජීවිතයට උතුම් සාධාරණයක් කරගන්න සතර අපායෙන් මිදෙන්න ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න අද රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ අනුරාධපුර ජයන්ති මාවතේ අංක 519/23 ලිපිනයෙහි පදිංචි හේමචන්ද්‍ර මෙන්ඩිස් මහත්මයා ඇතුළු පවුලේ ඥාති මිත්‍රාදීන් විසින් උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. නිදන ප්‍රාප්තියට පත්වන ස්වර්ණපාලී පෙරේරා මෑණියන්, මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්, අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් මේ රැස් කරගත් උතුම් පින් අනුමෝදන් කරන්න මේ පින්කම මේ විදිහට සංවිධානය කරන බව සිහිපත් කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. හේමචන්ද්‍ර මෙන්ඩිස් පියාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ ලැබේවා. ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේටත් උන්වහන්සේගේ දෙමව්පියන්ටත් දායකත්වයේ දරන සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරන් දෙවි මහරජවරුන්ටත් ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාටත් මහා බ්‍රහ්ම රාජයින්ටත් දිව්‍ය රාජයින්ටත් සියලුම වලාහක දෙවියන් වහන්සේලාටත් පුලස්ති ඍෂිවරයන්ටත් අපි රැස් කරගත්ත මේ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. දිව්‍යමය ආයුෂ වඩ වඩාත් වර්ධනය වේවා. උන්වහන්සේලාද ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනින් සැනසීම සඳහා උන්වහන්සේලාටත් පින් අනුමෝදන් කරනවා. කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලාට, සියලුම සත්පුරුෂයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරන සත්පුරුෂ පින්වත් පිරිස, හේමචන්ද්‍ර මෙන්ඩිස් පියාණන් ඇතුළු පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා.
ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. බොහෝම සත්පුරුෂයන් හැටියට අපටත් පින් අනුමෝදන් කළා මව්පියන්ටත් සමග අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්ුත් මේ පින්තුන් සියලු දෙනාටම අනුමෝදන් වේවා. ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදහවත්නි, මෙතුම් වූ දේශනාව පවත්වා වදාළේ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා. සාදු සාදු සාදු. ඒ පින්වත් ප්‍රාර්ථනාව සමගින් දේශනාව නිමාවට පත්වනවා. ස්වාමින් වහන්සේට ගෞරවයෙන් යුතුව පිළියෙල කළ මේ පරිස්කාර පූජාවන් සිදු කරන්න සදැහැති පිරිසට ආරාධනා කරමින්